අයවන් හොඳයි පුතාලා එහෙමනම් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ව්‍යාපාර සංවිධාන පාඩමට අදාළව අපි සාකච්ඡා කරන හවුල් ව්‍යාපාර කියන මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්නේ. හවුල් ව්‍යාපාර. දැන් ඔබලඟ ඇති මෙන්න මේ නිබන්ධනය ව්‍යාපාර සංවිධාන කියන නිබන්ධනයේ ඒ ව්‍යාපාර සංවිධාන කියන නිබන්ධනයේ දැන් අපි මේ වෙනකොට තනි ව්‍යාපාර මාතෘකාව පිළිබඳව ඒ වගේම ව්‍යාපාර සංවිධාන හැඳින්වීම සහ ඒ අපහසු සංකල්ප පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. නේ? දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ හවුල් ව්‍යාපාරය කියන මාතෘකාව. ඇත්තටම සමස්ත මුළු හවුල් ව්‍යාපාරම අපිට එක වීඩියෝ එකකින් සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. ඒක නිසා අපි ඒකට වීඩියෝ දෙකක් පාවිච්චි කරමු. මේ වීඩියෝ දෙකෙන් අපි එක මේ කතා කරලා අවසන් කරගමු. හරිද? හරි ඉස්සලා දැන් ලංකාවේ හවුල් ව්‍යාපාර ගත්තාම දරුවනේ දැන් ලෝකේ හවුල් ව්‍යාපාර වර්ග ගත්තාම හවුල් ව්‍යාපාර වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන්ම දෙකක්. එකක් තමයි සීමිත හවුල් ව්‍යාපාර තියෙනවා අනිත් එක තමයි අසීමිත හවුල් ව්‍යාපාර තියෙනවා. හරි. මේ හවුල් ව්‍යාපාර වර්ග කරන්නේ හවුල් ව්‍යාපාර විසින් දරන වගකීමේ ස්වභාවය මත. හවුල් ව්‍යාපාර කොච්චර වගකීමක් දරනවද කියන කාරණය මත තමයි හවුල් ව්‍යාපාර වර්ගීකරණය කියන එක තීරණය වෙන්නේ. හරිද? එතකොට හවුල් ව්‍යාපාර ලෝකයේ හවුල් ව්‍යාපාර වර්ග වෙනවා සීමිත වගකීමක් තියෙන හවුල් ව්‍යාපාර සහ අසීමිත වගකීමක් තියෙන හවුල් ව්‍යාපාර විදියට. එතකොට දැන් අසීමිත වගකීමක් තියෙන හවුල් ව්‍යාපාර කියලා කියන්නේ මේ වල ඉන්න හවුල්කාරයෝ 2ක් 20ක් අතර ප්‍රමාණයක්. හරි? මේවා ඉන්නවා 2ක් 20ක් අතර ප්‍රමාණයක් හවුල්කාරයෝ. ඒ 2ක් 20ක් අතර ප්‍රමාණයක් ඉන්න හවුල් ව්‍යාපාර අසීමිත හවුල් ව්‍යාපාර. මේවා විශේෂත්වය තමයි මේ ඉන්න හවුල්කාරයෝ 2ක් 20ක් කියන සියලු දෙනාගේ වගකීම අසීමිතයි. සියලු දෙනාගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ දැන් ඔයා දන්නවනේ අසීමිත වගකීමක් කියලා කියන්නේ මොකක්ද කියලා? ඔයාට අවබෝධයක් තියෙනවනේ අසීමිත වගකීමක් කියන්නේ මොකක්ද කියලා? අසීමිත වගකීමක් කියලා කියන්නේ දාපු ප්‍රාග්ධනයත් ඉක්මවලා තමන්ගේ පෞද්ගලික දේපල දක්වාම වක් කියනවා නම් ඒකට අපි කියනවා අසීමිත වක් කියනවා. යෙදූ ප්‍රාග්ධනයත් ඉක්මවලා තමන්ගේ පෞද්ගලික දේපල දක්වාම වක් කියනවා නම් ඒකට අපි කියනවා අසීමිත වක් කීමක් කියලා. ඉතින් එතකොට මේ ඉන්න 20 දෙනෙක් ඉන්නවා නම් 20 දෙනාගේ වක් කීම අසීමිතයි. ඒක තමයි අසීමිත හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. හරිද? දැන් සීමිත හවුල් ව්‍යාපාර කියලා කියන්නේ සීමිත හවුල් ව්‍යාපාර වලට නීතියක් තියෙනවා. දැන් සීමිත හවුල් ව්‍යාපාර වල ඉන්නේ සීමිත හවුල්කාරයෝ. මොකද්ද සීමිත හවුල්කාර? කවුද සීමිත හවුල්කාරයෙක් කියලා කියන්නේ? සීමිත හවුල්කාරයෙක් කියලා කියන එකේ තේරුම තමයි පුතා දාපු ප්‍රාග්ධනය දක්වා විතරක් වක් කියන හවුල්කාරයෙක්ට අපි කියනවා සීමිත හවුල්කාරයෙක් කියලා. Taman ලක්ෂ 5ක් දැම්ම නම් ව්‍යාපාරයේ හදිස්සියදී බංකොලොත් වුණොත් ව්‍යාපාරේ ණය ගෙවන්න තියෙනවා නම් ඒ Taman දාපු ලක්ෂ 5 ව්‍යාපාරය විසින් භාවිතා කළාට පස්සේ Taman ගෙදරින් ගෙනල්ලා 7-5ක්වත් ආයි මේ හවුල් ව්‍යාපාරට දෙන්න මේකත් පාවිච්චි කරන්න ණය ගෙවන්න කියලා. Taman දාපු ප්‍රාග්ධනය දක්වා විතරක් වක් කියනවා නම් අපි යාට කියනවා සීමිත හවුල්කාරයෙක් කියලා. හැබැයි දැන් ඔයා හිතන්නකෝ සීමිත හවුල් ව්‍යාපාරයක ඉන්නවා කියලා හවුල්කාරයෝ 10 දෙනෙක් 10 දෙනාම සීමිතයි කියලා හිතන්නකෝ. 10 දෙනාම සීමිතයි. ඒතර ඔයා හිතන්න මේ එක්කෙනෙක් දාලා තිනවා රුපියල් 50000 ගානේ ප්‍රාග්ධනය දාලා රුපියල් 50000 ගානේ. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය ලක්ෂ 5යි. මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය ලක්ෂ 5යි. මේ ව්‍යාපාරේ ණය වෙනවා ලක්ෂ 10ක් ණය වෙනවා. මේ ව්‍යාපාරේ ලක්ෂ 10ක් ණය වෙනවා. ලක්ෂ 10ක් ණය වුණොත් මේ ව්‍යාපාරේ දින ප්‍රාග්ධනය පාවිච්චි කරලා ගෙවන්න පුළුවන් වෙන්නේ කීයද? ලක්ෂ 5ක් විතරයි. ඒ ඉතුරු ලක්ෂ 5 ණය හිමියෝ දරා ගන්න ඕනේ. ඉතුරු ලක්ෂ 5 ණය දීපු මිනිස්සු දරා ගන්න ඕනේ. ඒකට අසාධාරණයි එතකොට. දැන් මේ වගේ අසීමිත හවුල් ව්‍යාපාරයක නම් ඒකට ප්‍රශ්නයක් නෑ. අසීමිත හවුල් ව්‍යාපාරයක ඉන්න අසීමිත හවුල්කාරයෝ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ලක්ෂ 5ක් වුණාට ඉතුරු ටික අනිවාර්යයෙන්ම ඉතුරු අය ගෙදරින් ගෙනල්ලා හරි ගෙවනවා. ඒක තමයි අසීමිත හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. සීමිත හවුල් ව්‍යාපාරයක වෙලි තත්ත්වයක් නෑ. සීමිත හවුල් ව්‍යාපාරයක දාපු ප්‍රාග්ධනය දක්වා විතරයි උපරිම වගකීමට බැඳෙන්නේ. ඒක නිසා නීතියක් දාලා තිනවා යම් පාර්ශවයක් සීමිත හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් යම් පාර්ශවයක් සීමිත හවුල් ව්යාපාරයක් පවත්වාගෙන යනවා නම් එයාලා අඩුම තරමේ එක අසීමිත හවුල්කාරයෙක්වත් පාවිච්චි කරන්න ඕනේ. අඩුම තරමේ එක අසීමිත හවුල්කාරයෙක්වත් පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට තේරෙනවද මම කියන්නේ? ඒතකොට දැන් මේ ලක්ෂ 5
දාපු දැන් අපි දුන්න අසීමිත එක හවුල්කාරයෙක් ඉන්නවා කියලා දන්නකෝ. ප්‍රාග්ධනේ ඔක්කොම ලක්ෂ 5යිනේ දාලා තියෙන්නේ. ණය වෙලා තියෙනවා ලක්ෂ 10ක්. මේ ලක්ෂ 10න් ලක්ෂ 5ක් ව්‍යාපාරයෙන් ගෙවනවා. ගෙවුවට පස්සේ ව්‍යාපාරේ බුන්නවත් වෙනවා. නැත්නම් අපි එකට කියනවා බංකොලොත් වෙනවා කියලා. ව්‍යාපාරේ බංකොලොත් වුණාට පස්සේ මේ අසීමිත හවුල්කාරයෙක් ඉන්නවනේ. අන්තිමට එක්කෙනෙක් අපි තියාගෙන ඉන්නවනේ. අන්න එයා ගෙදරින් ගෙනල්ලා හරි අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. නැත්නම් එයා හිරේ යන්න වෙනවා එයාට. ඒක තමයි අසීමිත වක්කීමක් කියලා කියන්නේ. යෙදූ ප්‍රාග්ධනත් ඉක්මල පෞද්ගලික දේපල දක්වා වක් කියනවා. ඒතර දැන් සීමිත හවුල් ව්‍යාපාරය අසීමිත හවුල් ව්‍යාපාරය අතර වෙනස මොකද්ද? සීමිත හවුල් ව්‍යාපාරයක සීමිතයි අසීමිතයි කියන හවුල්කාරයෝ දෙවර්ගයෙම ඉන්නවා. සීමිතයි අසීමිතයි කියන හවුල්කාරයෝ දෙවර්ගයෙම ඉන්නවා. හැබැයි අසීමිත හවුල් ව්‍යාපාරයක ඉන්නේ කවුද? අසීමිත හවුල්කාරයෝ විතරයි. දැන් මේකේ සම්පූර්ණයෙන් ඉන්නේ අසීමිත හවුල්කාරයෝ විතරයි. ලංකාවේ තියෙන தත්ත්වය තමයි ලංකාවේ හවුල් ව්‍යාපාර වලට අදාළ වෙන්නේ පුතේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි අදාළ වෙන්නේ මේ අසීමිත හවුල් ව්‍යාපාරවල. දැන් මේ ලංකාවේ තියෙන එකම පනත. දැන් මේ පනත විතරයි ලංකාවේ තියෙන්නේ. දැන් ලෝකේ සීමිත හවුල් ව්‍යාපාර වලට අදාළ වෙන පනතක් තියෙන 1907 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේක තියෙන්නේ එංගලන්තේ විතරයි. මේක ලංකාවේ නෑ. ඒතකොට ලංකාවේ සීමිත හවුල් ව්‍යාපාර පටන් ගන්න බෑ. ලංකාවේ පටන් ගන්න පුළුවන් වෙන්නේ මොනවද? අසීමිත හවුල් ව්‍යාපාර විතරයි. ඒතකොට ලංකාවේ තියෙන එකම හවුල් ව්‍යාපාර වර්ගය අසීමිත හවුල් ව්‍යාපාර. ඒක නිසා දැන් ඔබ දන්නවා දැන් යම්කිසි ව්‍යාපාර සංවිධානයක වක්කීම සීමිතයි නම් එයා ඉස්සරහට සීසර් පදේ භාවිතා කරනවා. යම්කිසි ව්‍යාපාර සංවිධානයක වක්කීම අසීමිතයි නම් එයා ඉස්සරහට සීර් පදේ භාවිතා කරනවා. සීමා රහිතයි කියන්නේ. ලංකාවේ තියෙන අසීමිත හවුල් ව්‍යාපාර විතරයි නිසා එයා ඉස්සරහට සීර පදේ පාවිච්චි කරන්නේ. මොකද තියෙන එකම හවුල් ව්‍යාපාර වර්ගය අසීමිතයි. ඒ නිසා විශේෂයෙන්ම ඒකේ වක්කීමේ ස්වභාවය සඳහන් කරන්න ඕනේ නැහැ, පැටලෙන්නේ නැහැ. මම ඒක පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. ඒ ඉස්කෝලේක දැන් බාලිකා පාසලක් නම් ඒ බාලිකා පාසලේ টয়ලට් වල ගැහැණු පිරිමි කියලා ගහන්න දෙයක් නැහැ. ඉන්නේ ගැහැණු විතරයි, යන්න ඔක්කොම ගැහැණු. ගවුම් ඇදගෙන පිරිමි එන්නේ නැහැ නේද? ඉතින් එතකොට ඒ අනුව මේ දැන් තියෙන එකම හවුල් ව්‍යාපාර වර්ගය මේ අසීමිත නිසා ලංකාවේ හවුල් ව්‍යාපාර වල නමට ඉස්සරහින් සීල කියන පදේ පාවිච්චි කරන්න ඕනේ. අනිත් එක තමයි ඒ ලංකාවේ තියෙන අසීමිත හවුල් ව්‍යාපාර වල ළමයි අපි සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියන වචනේත් පාවිච්චි කරනවා. ඔයා කොහේ හරි දැක්කොත් සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියන වචනේ ඒ ඉන්න අයගේ වක්කීම ඔක්කොම කොහමද? සීමා රහිත වක්කීමක් තමයි තියෙන්නේ. ඔන්න ලෝකයේ තියෙන හවුල් ව්‍යාපාර වර්ග දෙක ළඟ. ලෝකේ තියෙන හවුල් ව්‍යාපාර වර්ග දෙක. සීමිත අසීමිතයි. නමුත් ලංකාවේ තියෙන්නේ මොකද්ද? අසීමිත හවුල් ව්‍යාපාර විතරයි. එතකොට දැන් පුතාලට මම කියලා දීපු විදියට පුතාලා දන්නවා ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ වෙන පනත තමයි මොකද්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරලා තියෙනවා මෙන්න මෙහෙම. හරි? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරලා තියෙනවා මෙන්න මෙහෙම. කොහොමද හවුල් ව්‍යාපාර නිර්වචනය කරලා තියෙන්නේ? ලාභ ලැබීමේ චේතනාවෙන් ව්‍යාපාරයක් ලාභ ලැබීමේ චේතනාවෙන් පොදුවේ හරි ලාභ ලැබීමේ චේතනාවෙන් පොදුවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන ලාභ ලැබීමේ චේතනාවෙන් පොදුවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පාර්ශවයින් අතරේ පවතින සම්බන්ධය හවුලකි. 1890 හවුල් ආඥා පනත එක අංක 1 වගන්තිය. පළවෙනි වගන්තියම තමයි මේක තියෙන අංක 1 වගන්තිය. හරි. ලාභ ලැබීමේ චේතනාවෙන් පොදුවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පාර්ශ්වයන් අතරේ පවතින සම්බන්ධයක් හවුල් ව්‍යාපාරය. මේක තමයි නිර්වචනය. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන නිර්වචනය. දැන් මේ බලන්න දැන් එතකොට ඔබට මේ නිර්වචනයෙන් පුතේ හවුල් ව්‍යාපාරයක මූලිකාංග පිළිබඳව හිතා ගන්න පුළුවන්. මූලිකාංග කියලා කියන්නේ ප්‍රධාන කොටස්. දැන් හැම ව්‍යාපාරයක්ම හවුල් ව්යාපාරයක් වෙන්නේ. හරි. කට්ටියක් එකතු වෙලා ඉන්දියා කියලා හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. දැන් කට්ටියක් එකතු වෙලා කාප්පයක් උඩ ආප්පයක් අකා ඉන්නවා. ඒතකොට ඒක හවුල් ව්‍යාපාරයක්ද? කණ්ඩායමක් එක්ක වුච්ච බලද්දි ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්න බෑ. හරි. හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් මෙන්න මේ කොන්දේසි ටික සපුරන්න ඕනේ. පළවෙනිම කාරණාව චේතනාව ලාභ ලැබීම වෙන්න ඕනේ.
සුභ සාධන පරමාර්ථයෙන් හවුල් ව්‍යාපාර තියෙන්න බෑ නේද? පළවෙනි දේ තමයි ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕන. ලාභ ලැබීමේ අරමුණ. පළවෙනිම අවශ්‍යතාවය. එතකොට සම්පකාරයක පුද්ගලයෝ ඉන්නවා කියලා ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. මොකද ඒකේ අරමුණ ලාභ ලැබීම නෙවෙයි. අනිත් එක තමයි ව්‍යාපාරේ පවත්වාගෙන යන්න ඕන පොදුවේ. මොකද මේ පොදුවේ පවත්වාගෙන යනවා කියලා කියන්නේ? පොදුවේ පවත්වාගෙන යනවා කියලා කියන එකේ තේරුම තමයි ඒ ඉන්න කට්ටිය ලාභය සාමූහිකව බෙදා ගන්නවා. වගකීම සාමූහිකව බෙදා ගන්නවා. අනිත් එක තමයි මොකක් හරි කෙනෙක් කියන්නේ හවුල් ව්‍යාපාරයක් කරන අතරතුරේ එක හවුල්කාරයෙක් යම් කිසි දෙයක් කළොත් එක හවුල්කාරයෙක් යම් දෙයක් ව්‍යාපාරික කටයුත්තක් මොන හරි දෙයක් කළොත් අනිත් අය දැනගෙන හිටියා හෝ නොදැන හිටියා අනිවාර්යෙන් ඒ අයත් ඒකට වක්කීමට මැදෙනවා. දැන් ඔයා හිතන්නකො මෙහෙම ඔන්න හවුල්කාරයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො ඩිංගි ගජන් අනිත් එක්කෙනා සුගත. හරි? හවුල්කාරයෝ 3 දෙනෙක් ඉන්නවා ඩිංගි ගජන් සුගතන් කියන. ඒතර මේ ඩිංගි කියන එක්කෙනා ව්‍යාපාරයට ණයක් ගන්නවා කියලා හිතන්නකො ව්‍යාපාරයකට ලක්ෂ 50ක ණයක් ගන්නවා. අනිත් දෙන්න ඒක දන්නේ. දැන් ව්‍යාපාරයට පළවෙනි ණය වාරිකය ගෙවන්න එනකොට තමයි මේ දෙන්න ඒක දැනගන්නේ. හිතකන් දන්නේ මෙයා ව්‍යාපාරයට ණයක් ගත්තා කියලා. එතකොට දැන් මේ දෙන්නට කියන්න බෑ ඔයා ගත්තා නම් ඔයා ගෙවන්න අපිට ගෙවන්න බෑ කියලා එහෙම කියන්න බෑ. මොකද මේ ණය අරන් තියෙන්නේ ව්‍යාපාර කටයුත්තක් වෙන්නේ. ව්‍යාපාරයේ දෙයකට ණය අරන් තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් අනිත් දෙන්න එකට වක් කියන්න ඕනේ. නේ? එහෙමනේ මිනිස්සුන්ගේ හැටි. දැන් බත් එකක් කන්න 10 දෙනෙක් හොයා ගන්න පුළුවන්. දානේ ගෙදරකින් හම්බෙච්ච බත් එකක් කන්න යාළුවෝ 10ක් හොයා ගන්න පුළුවන්. නේද? හදිසිය වලියකට යන්න 10ක් හොයා ගන්න බෑ. හදිසිය කරදරයක් වුණාම ඒකට ඒ කරදරයට උදව්වට ගන්න 10 දෙනෙක් හොයා ගන්න අපිට බෑ. නේ? එහෙම නෙවෙයි තියෙන හැටි. දැන් මේ හදිසියට ඩිංගි ලාභ ලැබුවා නම් ඒ ලාභය අපිටත් ඕනේ. ව්‍යාපාරෙන් ඔයා ලාභ ඉපුවේ කියලා ලාභෙට මේගොල්ලෝ කෑ ගහගෙන එනවා. හැබැයි අලාභ ලැබුවොත් නේ ණය ගත්තොත් ඒවට මේගොල්ලෝ වක් කියන්නේ. එහෙම බෑ. පොදුවේ පවත්තගෙන යනවා කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අතරතුරේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තක් සිදු කළොත් ඒ සඳහා ඒ සියලු හවුල්කරුවෝ අනිවාර්යෙන් වක්කීමට බැඳෙනවා. මොකද එක හවුල්කාරයෙක් හවුල් ව්‍යාපාරයේ අනිකුත් හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් විදිහට වැඩ කරනවා. ඒ එන්නේ සංකල්පෙට අපි කියනවා දරුවනේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරි? ඒකේ වාසි වගේම අවාසිත් තියෙනවා. එක්කෙනෙක් මොනවා හරි දෙයක් කරොත් අනිත් අයට වක් කියන්න වෙන හින්දා ඒ එක එක්කෙනා කරන දේවල් පිළිබඳව අනිත් අය සුපරීක්ෂාකාරීව ඉන්නවා. අරයා මොනවද කරන්න යන්නේ කියන්නේ. තේරෙන හැබැයි අවාසිත් වෙනවා එක් අයෙකු කරන ක්‍රියාකාරකම් සඳහා අන් අයටද වක් කීමට බැඳීමට සිදු වෙනවා. ඒතර ඒක තමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ. පොදුවේ පවත්තකට යනවා කියලා කියන්නේ ඒකයි. මෙතන මේ පොදුවේ කියන වචنين අදහස් වෙන්නේ ඉන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එක. ඒතකොට අනිවාර්යෙන්ම අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එක හවුල් ව්‍යාපාරයක තියෙන්න ඕන දෙයක්. ඊට අමතරව ලාභ ලැබීමේ චේතනාව පොදුවේ ව්‍යාපාරයක්. අනිවාර්යෙන් ව්යාපාර කටයුත්තක් වෙන්න ඕන. මොකද ව්‍යාපාරයක් වෙන්න ඕන. නිකන් වාඩි වෙලා ඉඳියක් කියලා ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් වෙන්නේ කිසියම් වෘත්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳාමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් වෙන්න පුළුවන්. දැන් රියදුරු රැකියාව, වෛද්‍ය වෘත්තිය. වෘත්තියකදී ගොඩක් වෙලාවට මේ වෙහෙසෙන්නේ මනස. රැකියාවකදී වෙහෙසෙන්නේ කය කියන එක. හරිද? වෘත්තියක් කියන එක ගොඩක් වෙලාවට තමන්ගේ හැකියාවක් පදනම් කරගෙන කරන දෙයක් තමයි වෘත්තියක් කියලා කියන්නේ. හැකියාවක් විකිණීමක් කරන්න වෘත්තියකදී. රැකියාවකදී ගොඩක් වෙලාවට කරන්නේ ලබා දෙන කාර්යයක් කිරීම විතරයි කරන්නේ. හරි? ඒතර කුමක් හෝ ව්‍යාපාර කටයුත්තක් වෙන්න ඕන, අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තියෙන්න ඕන, ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕන. පවත්වාගෙන යනු ලබන පාර්ශවීන් අතරේ පාර්ශවීන් කිව්වහම පාර්ශවීන් කියන එකෙන් අදහස් වෙන්නේ පුද්ගලයන් කියන එක. පුද්ගලයන් ඉන්න ඕන අනිවාර්යයෙන්. පුද්ගලයෝ අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕන උපරිම ප්‍රමාණය 20යි. අවම 2යි උපරිම ප්‍රමාණය 20යි. ඔයාලට තේරෙනවද මම කියන්නේ? අවම 2යි උපරිම ප්‍රමාණය 20යි. හරි සාමාන්‍ය කියන්නේ සීමා රහිත හවුල් ව්‍යාපාරයක අතරේ පවතින සම්බන්ධය හවුලක. සම්බන්ධයක් කියලා කියන්නේ අනිවාර්යෙන් givisුමක් තියෙන්න ඕන. givisුමක් තියෙන්න ඕන. පුතේ කිනම් හෝ givisුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් ආරම්භ වෙන්න බෑ. අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ වෙන්න givisුමක් තියෙන්න ඕනේ. ඒ givisුම ලිඛිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ givisුම වාචික වෙන්න පුළුවන්. ඒ givisුම නැත්නම් ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. ඒතර හවුල් ව්‍යාපාරයකට අදාළ වෙන givisුම හවුල් ව්‍යාපාරයකට අදාළ වෙන givisුම ආකාර තුනකින් තියෙන්න පුළුවන්. මේ ඕනම ආකාරයකින් givisුමක් තිබ්බට අවුලක් නෑ. හරි? ඒ givisුම ලිඛිතව ලියලා තියෙන්න පුළුවන්. ලිඛිත givisුම.
වාචිකව තියෙන්න පුළුවන්. සම්බන්ධයක් පටන් ගන්න පුළුවන් විදි තියෙන තුනයි. ලිඛිත තියෙන්න පුළුවන්, වාචික තියෙන්න පුළුවන්. අනිත් එක මොකද්ද? ඇඟවීමෙන්. නැත්නම් ඇඟවීමෙන් නැත්නම් අපි කියනවා ව්‍යංගයෙන් තියෙන්න පුළුවන් පුතේ. ලිඛිත වාචික ඇඟවීම. දරුවනේ දැන් කිවිසුමක් කියලා කියන්නේ සම්බන්ධයක්. දැන් හවුල් ව්‍යාපාරයක 20 දෙනෙක් අතර සම්බන්ධය පටන් ගන්න පුළුවන් ආකාර තියෙන තුනක්. ලිඛිත වාචික ඇඟවීම. දැන් ඔයා නිකන් හිතන්නකෝ මෙහෙම. ඔයා නිකන් හිතන්නකෝ මෙහෙම. දැන් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. ප්‍රේම සම්බන්ධයක් හෝ අනියම් සම්බන්ධයක් හෝ ගෑල් ළමෙක් සහ පිරිමි ළමෙක් අතර කුමන හෝ ආකාරයේ සම්බන්ධයක් ආරම්භ වෙන්න පුළුවන් ආකාර තියෙන තුනක්. එක්කෝ වාචික. වාචික කියන්නේ මොකද්ද? කෙලින්ම අහනවා, යාළුවෙන් අහනවා, සම්බන්ධයක් ඇති කරගන්න අහනවා, කෙල්ලත් වාචිකව පිළිතුරු දෙනවා, දෙන්නගේ සම්බන්ධය ඇති වෙනවා. වාචික. ලිඛිතව කියලා කියන්නේ ඔන්න SMS පණිවිඩයක් යවනවා, WhatsApp එකේ පණිවිඩයක් යවනවා, යා රිප්ලයි එකක් කරනවා, ඕම ගිල්ලලා එහෙම පටන් ගන්නත් පුළුවන්. ලිඛිතේව ඔප්පු කරන්න පුළුවන්. හරි? ස්ක්‍රීන්ෂොට් දාලා ඔන්න Facebook දාත හැකියි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔන්න තව කාටද යවත හැකියි. නේ ඔප්පු කරන්න වාචිකව ඇහුවොත් ඔප්පු කරන්න බෑ. නේ දැන් කෙල්ලකින් යාළුවෙන් අහලා ඒ කෙල්ල කියලා මිස්ටර් කියනවා. මිස් මේ සමන් මගෙන් යාළුවෙන් ඇහුවා කියලා. ඒ සමන්ව ගෙන්නනවා මිස්. ගෙන්නලා අහනවා සමන් තමයි ඇත්තද මේ රූපිකාගෙන් යාළුවෙන් ඇහුවද කියලා. ඒක සමන්ට එක නෑ කියද හැකියි. හරි යමන්ට පොඩක් රඟපාලා කියන්න පුළුවන් මිස් අයියෝ මං වගේ කෙනෙක් මේ වගේ වැඳිරියකින් යාළුවෙන්ට අහනවා මිස් කොහොමත් එකයි ඉන්නේ. හරි දැන් මේකේ මිස්ටර් කියපු එක අපිට දැන් මේකෙත් යාළුවෙන්ටත් බෑ. හරි බලන්න මිස් මෙයා කණ්ණාඩියෙන් කවදාවත් මූණ බලන්න නැතුව ඇති. හරි මිස් මෙයා නම් මගෙන් එක එක්කෙනාගේ පණිවිඩය වල තිබ්බ යාළුවෙන්ට කියලා මම බෑ කිව්වා කියලා වෙල මෙයා ලැජ්ජාවට තමයි මිස්ටර් විල්ලා කියන්නේ. මම ඇහුවේ නෑ මිස් මෙයාගේ යාළුවෙන්. අනිත් එක අපේ දෙමව්පියෝ ගොඩක් දුප්පත් මේ අපි ඉස්කෝලේ යන්නේ මේ මගුල් නටන්න නෙමෙයි මේ මුන් එක්ක. කියලා ඌ කිව්වොත් එimhe කෙල්ලට ඔප්පු කරගන්න විදියක් නැහැ. අන්තිමට කෙල්ලටම දන ගහන්න වෙනවා. වඩේද මං කියලාද? ඒ කියන්නේ වාචිකේව ඔප්පු කරන්න බෑ. ඒ වාචික ගිවිසුම් කියන්නේ ඒකනේ උසාවියට පිළිගන්නේ නැත්තේ. දැන් හදිසි හරි හවුල් ව්‍යාපාරයක මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙලා උසාවියට ගිහිල්ලා කියනවා අපි ලාභ බෙදා ගන්න සමානව ලාභ බෙදා ගන්න කතා වුණා ස්වාමීනි කියලා. කවුරු හරි එක හවුල්කාරයෙක් කිව්වා ස්වාමීනි එහෙම දෙයක් මට මතක නැහැ මේගොල්ලෝ කිව්වා කියලා මට මතක නැහැ කියලා ඉවරලා ඒක ඔප්පු කරන්න විදියක් නැහැ. නේ ඒක නිසා මේ උසාවියේදී වාචික දේවල් පිළිගන්නේ ලිඛිත දේවල් පිළිගන්නේ. එතකොට තමයි දැන් ණය ගිවිසුමක් අපි ණයක් ගන්නකොට අඩු ගන්න අපි චෙක් එකක් ගන්නවා. අපි ඒ ණය දෙන පුද්ගලයාගෙන් ඒ දෙන දවසට දාලා චෙක් එකක් ගන්නවා. චෙක් එකක් දුන්නා ඒක රිටර්න් වුණා කියලා කියන්නේ එයා මුදලක් ගෙවීමෙන් පැහැරදියා කියන එක. නැත්නම් අපි ලෝය කෙනෙක් ගාව ලියවිල්ලක් ලියනවා. හවුල් ව්‍යාපාරයකත් ගිවිසුම කියන එක ලිඛිතව තියෙන්න ඕන. දැන් කසාද බඳිනකොට බැන්දා කියන එක වාචිකව කියන්නේ දැන් ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන මුළු ගමේම කියනවාද මම බැන්දා කියලා. එහෙනම් දික්කසාදුනා මම ලෙහුවා කියලා යන්නත් ඕන. එහෙම නෑ. එතකොට අපි නීත්‍යානුකූල ලියවිල්ලක සාක්ෂිකාරයෝ දෙන්නෙක් අරගෙන රෙජිස්ට්‍රාර්වරයෙක් ඉස්සරහා අපි ඒක අස්සම් කරලා ඒක රජයේ නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් කරනවා. ඒතර ඒ වගේ හවුල් ව්‍යාපාරයක ලිඛිත කිවිසුමක් තිබ්බහම තමයි ඒක නීත්‍යානුකූල ඒක මේ නීති ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. විධිමත්ම ක්‍රමය තමයි ලිඛිත කිවිසුමකින් ආරම්භ කිරීම කියන්නේ. ඇඟවීමෙන් ව්‍යංගාර්ථයෙන් නුත් පුද්ගල අතර සම්බන්ධයක් නැත්නම් කිවිසුමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වචනෙන් කියන්නේ වචනෙන් කැමති කියලා කියන්නේ ක්‍රියාවෙන් කියනවා. දැන් ඔයා හිතන්න බස් එකක යනකොට ගෑනු ළමෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයා දිහා පෙර ළමෙක් කොම් බලනවා. බැලුවාම ඒ ගෑනු ළමයා තෙන් බලනවා. පෙර ළමයා ආයි බලනවා. ගෑනු ළමයා තුන hina වෙලා බලනවා. පිරිමි ළමයා මොකද කරන්නේ? මිසරේ මේ ගෑනු ළමයා ගාවට ලං කරනවා. හරි? ගෑනු ළමයා ගාවට ලං කළාට පස්සේ ගෑනු ළමයා ගාවින් දැන් ඇඟට ගෑවි වෙනවා. ගෑනු ළමයාගේ තකමැත්තක් නැහැ. එයා hina වෙනවා. හරි ඇස් කොණින් ඔහොම බලනවා. හරි? පොඩක් මේ ටිකක් 아무තු විදියට ඇඟ හැඩ කරලා ඉන්නවා. ඒ පිරිමි ළමයා මේ ආපු වෙලාවේ ඌට තේරෙනවා මේ ගෑනු ළමයා මෝඩෙක් නෙවෙයි නේද? ඌට තේරෙනවා මේ ගෑනු ළමයා මේකට කැමති අකමැත්තක් නැහැ කියලා. ඔයාලට තේරෙනවද? ඒ ගෑගේ හැසිරීමෙන් පේන හැසිරීම කියලා කියන්නේ මොකද? ඇඟවීම කියන එක, ව්‍යංගාර්ථය කියන එක. ඒ දැන් සමහරලාට දැන් ඩිංගි කියනවා අපි ලාභ සමානව බෙදාගමු නේද කියලා. ලාභ සමානව බෙදාගමු නේද කිව්වම අනිත් අය සද්ද නැතුව ඉන්නවා. අනිත් අය මුකුත් කියන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා. ඒතර මේ නිහඬතාවයෙන් පෙනියන්නේ මොකද? අකමැත්තක් නැති බවයි. ඒ විදිහටත් අපිට ගන්න පුළුවන් ලිඛිතව වාචික හෝ ඇඟවීමෙන් ව්‍යාපාරයක් අනිවාර්යෙන් ආරම්භ වෙන්න පුළුවන්. හැබැයි වඩා විධිමත්ම ක්‍රමය තමයි ලිඛිත කිවිසුමෙන් හවුල් ව්‍යාපාර කියන ඒවා ආරම්භ කිරීම දා වඩා විධිමත්ම ක්‍රමයේ වෙන්නේ. ඒක ඕනෝව තමයි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පුතාලට කියලා දෙන්න තියෙන මූලික කාරණාවන් වෙන්නේ. රයිට්. එහෙනම් අපි නිබන්ධනය අරගෙන මුල් කොටස් ටික ලියමු බලන්න. ගන්න පුතාලගේ නිබන්ධනේ.
right. නිබන්ධනේ පිටුවංක 19 පෙළන්න. පිටුවංක 19. ඒකේ හවුල් ව්‍යාපාර කියන මාතෘකාව බලන්න. ඒකේ බලන්න පුතා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ නිර්වචනයේ ඉංග්‍රීසියෙන්ම දීලා තියෙනවා. මෙම ලියන්න. ලාභ ලැබීමේ චේතනාවෙන් ලාභ ලැබීමේ චේතනාවෙන් ලාභ ලැබීමේ චේතනාවෙන් පොදුවේ ව්‍යාපාරයක් පවත්වා ගනු ලබන පොදුවේ ව්‍යාපාරයක් පවත්වා ගනු ලබන පුද්ගලයන් අතර පවතින සම්බන්ධයයි. පොදුවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අතරේ පවතින සම්බන්ධයයි. පුද්ගලයන් අතරේ පවතින සම්බන්ධයයි. right. හවුල් ව්‍යාපාරයක අත්‍යවශ්‍යම තිබිය යුතු වැදගත් ලක්ෂණ හරස්සිරක් ගහලා ලියන්න මූලිකාංග කියලා. හවුල් ව්‍යාපාරයක අත්‍යවශ්‍යම තිබිය යුතු වැදගත් ලක්ෂණ එමෙතන මූලිකාංග. යම්කිසි ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් කියලා කියන්න මෙන්න මේ මූලිකාංග ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. right. හරිද? හරි. එබනම් අපි බලමු පළවෙනි එක ලියන්න පුද්ගලයන් සිටීම අංක 1. පුද්ගලයන් සිටීම. right. බලන්න නෝට් එක එකෙකුට හවුලක් ඇති කරගන්න බෑ. අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍ය වෙයි. ඉරිගා ගන්න පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍ය වෙයි කියන එක. ඒකට ස්වභාවික හෝ කෘතිම පුද්ගලයෝ අදාළ වෙනවා. කෘතිම පුද්ගලයෝ කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ සමාගම් දෙකකට එක්කව වෙලා තවුල් ව්‍යාපාරයක් දාන්න පුළුවන්. සමාගමක් කියන්නේ පුද්ගලෙක් වගේ. යාට කිවිසුමක් අත්සන් කරන්නත් හැකියාව තියෙනවා. මොකද එයාට නීතිමය පුද්ගලභාවයක් තියෙන නිසා. ඒක තමයි එතන කෘතිම පුද්ගලයෝ කියලා කියන්නේ. right. ඊට පස්සේ දෙවෙනි එක කිවිසුමක් තිබීම. අංක 2 කිවිසුමක් තිබීම. කිවිසුමක් තිබීම. right. නෝට් එක බලන්න හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්නේ හවුල්කරුවෝ අතර ඇති කර ගන්නා කිවිසුමක් මතයි. මේ කිවිසුම වාචිකව ලිඛිතව හෝ ව්‍යංගයෙන් තිබිය හැකි. ඉරි ගහ ගන්න වාචිකව ලිඛිතව හෝ ව්‍යංගයෙන් තිබිය හැකිය. ඊට පස්සේ කවර හෝ කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවතින්න බෑ. කවර හෝ කිවිසුමක් නොමැතිව හවුල් එකත් හයිලයිට් කරගන්න. මොකක් හරි කිවිසුමක් නැතුව හවුල් ව්‍යාපාරයක් තියෙන්න බෑ. එකපාරක් විභාගෙදී ප්‍රශ්නයක් යවුවා පුතේ කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාර ආරම්භිය නොහැක මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න. කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාර ආරම්භිය නොහැක මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ පුද්ගලයෝ අතර පවතින සම්බන්ධයක් නැත්නම් එකඟතාවය. ඒ එකී එකඟතාවයන් ලිඛිතව වාචිකව හෝ ඇඟවීමෙන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ මුකුත්ම නැතුව හවුල් ව්‍යාපාරයකද හවුල් ව්‍යාපාරයක අවශ්‍ය කරන පුද්ගල සම්බන්ධය කියන එක පටන් ගන්න බෑ. ඔයාලට තේරෙනවද මම කියන දේ? right. ඊට පස්සේ තුන්වෙනි එක ව්‍යාපාරයක් තිබීම. ව්‍යාපාරයක් තිබීම. ඒ කියන්නේ වෙළඳාමක්, රැකියාවක් හෝ වෘත්තියක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් තිබීම. හතරවෙනි එක පොදුවේ පවත්වාගෙන යාම. පොදුවේ පවත්වාගෙන යාම නැත්නම් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලාත් ඒකට කියනවා. හැම වෙලේම මතක තියාගන්න හවුල් ව්‍යාපාරයක් කියන්නේ පොදු සම්බන්ධයක්. එක හවුල්කාරයෙක්
කරන දේවල් වලට අනිත් අයට වක් කියන්න වෙනවා සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට විතරයි. දැන් ඔයා හිතන්නකෝ මේ ඩිංගි ස්ත්‍රී දූෂණයක් කළා කියලා හිතන්නකෝ. ගමේ ඉන්නව දයාවති කියලා ගෑනු කෙනෙක් ඒ දයාවති කියන ගෑනු කළා ව්‍යාපාරය ඇතුළට අරන් ඇවිල්ලා දූෂණය කළා ඩිංගි. ඉතින් ඒකට මේ දෙන්න වග කියන්න ඕනද? මේ දෙන්න මක් කරා? අපි તો එදා පොයේ දවස මුන් දෙන්න සිල් ගන්න ගිහිල්ලා. හරිද? මුන් දෙන්න සිල් ගන්න කියලා ඒ පොයේ දවස් තමයි මේක මේ වැඩි මේ පව්කාර වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ඒකට මේ දෙන්න හිරියන්න ඕනේ. මේක ඒ කියන්නේ ඒක මාර වැඩක්. එතකොට මේගොල්ලෝ කියයි ස්වාමීනි අපි මෙහෙම දෙයක් කරන්න නැතුව හිරියන්නේ එකේ අපිට මේ දේ කරන්න අවස්ථාව දෙන්න. කොහොමත් අපි නොකර හිරියන්නේ එකේ කරලා හිරිය ගියාම ඉවරයි. මොකද ඒක කෙරුව දේ හරි අපේ ඇඟට දිනවනේ කියනවා. නේද? ඒක නිසා මේ අය වග කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සඳහා පමණයි. හරි වෙන පෞද්ගලික දේවල් වලට වක් කියන්නේ හරි. හරිද බලන්න හවුල්කරු සියලු දෙනා අතර පොදු එකඟතාවයක් පැවතීමයි මේ නිසා සෑම හවුල්කරුවකම ව්‍යාපාරයේත් අනිකුත් හවුල්කරුවන්ගේත් නියෝජිතයෙකු වේ. ඒකට කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලායි කියන්නේ. ඒක ඉස්සරහා පස්සෙක දාලා තියෙනවා. ඊට පස්සේ පස්සෙනික ලියන්න ලාභ ලැබීමේ අරමුණ. පස්සෙනික ලියන්න ලාභ ලැබීමේ අරමුණ. ලාභ ලැබීමේ අරමුණ. right බලන්න හවුල් ව්‍යාපාරයක් වීමට නම් අනිවාර්යයෙන්ම ලාභ පරමාර්ථයක් තියෙන්න ඕනේ. එක හවුල්කාරයෙක් හෝ සියලු දෙනාම විසින් ලාභ බෙදා ගැනීම කරන්න ඕනේ. ඒ ලාභය බෙදා ගන්න එක givisum ප්‍රකාරව හෝ නීතිය කියලා තියෙන විදිහට කරන්න පුළුවන්. දැන් හවුල් ව්‍යාපාර නීතිය කියලා තියෙනවා. හවුල් ව්‍යාපාරිකයෙක්ට හවුල් ව්‍යාපාරයක් ලාභ බෙදා ගන්න ඕනේ සමානව කියලා. 3 දෙනෙක් ඉන්නවනම් ලාභය තුනට බෙදුවා එක කොටසක් ඩිං ගත්තා. ගාජන් සහ සුගතන් කොටස් දෙකක් ගත්තා. ඒ විදිහටයි ලාභ බෙදා ගන්න ඕනේ කියලා නීතිය කියලා තියෙන්නේ. නමුත් නීතිය මොකක් කිව්වත් අපිට ඒක පස්සේ වෙනස් කරගන්න පුළුවන්. නීතියට වඩා අපේ එකඟතාවය තමයි බලාත්මක වෙන්නේ. අපිට ඕන නම් 5ට 3ට 2, 3ට 2ට 1 ඒ කැමැති අනුපාතයකට බෙදා ගන්න පුළුවන්. හැබැයි ඒවට ගිවිසුමක් ගහන්න ඕනේ. ඒ ගිවිසුම ලිඛිත වාචිකව ඇඟවීමෙන් තියෙන්න ඕනේ. ඒ වාචිකව තියලා ප්‍රශ්නයක් ඇති වුණොත් උසාවි ගියාම ඔප්පු කරන්න බෑ. ඒ ඔප්පු කරගන්න බැරිනොත් අනිවාර්යෙන් නඩුකාරයයි මොකුත් පිළිගන්නේ නැහැ. ඔප්පු කරගන්න බැරිනොත් අනිවාර්යෙන් 24 වෙනි වගන්තිය අනුව තමයි මේ කටයුතු කරන්නේ. 24 වෙනි වගන්තිය අනුව තමයි කටයුතු කරන්නේ. තේරෙනවද මම කියන දේ? right. හරි. හරි. එමනම් අපි යමු එහා පැත්තට. එහා පැත්ත බෙල්ලමු. එම 24 වෙනි වගන්තිය කියලා කිව්වේ පුතේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ තියෙනවා හවුලක් පරිපාලනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ වගේක්. ඒ කියන්නේ හවුල් ආඥා පනතේ ඔක්කොම වගන්ති 50ක් තියෙනවා. ඒ වගන්ති 50න් 24 වෙනි වගන්තිය තමයි හවුල් ව්‍යාපාරයක පරිපාලනයට දාලා කොන්දේසි ටික තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම දැන් ඩිංගි ගජන් සුගතන් කියන තුන් දෙනා 5ට 3ට 2 ලාභ බෙදා ගන්නවා කියලා කට වචනෙන් එකඟ වෙලා තියෙනවා කියලා දන්නකො 5ට 3ට 2 අවුරුද්දක් විතර ව්‍යාපාරය කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා මේ දෙන්න ඒ කියන්නේ මේ දෙන්නට තීරණා ව්‍යාපාරේ ලාභ වලින් භාගයක්ම මේ මනුස්සයා ගන්නවා කියලා. 5ට 3ට දික්කවම භාගයක් මෙයා ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න නඩු දානවා අපිට ලැබෙන ලාභේ මදි කියලා. ඊට පස්සේ ඩිංගි උසාවියේදී කියනවා අපි අවුරුද්දක් තිස්සේ ලාභ බෙදාගත්ත 5ට 3ට 2 අපිට ඒක එහෙම එකඟතාවයක් තිබුණා කියලා. ඒතර උසාවියේ නඩුකාරය කියනවා එහෙම එකඟතාවයක් තිබ්බනම් ඒක ඔප්පු කරන්න කියලා. නමුත් ඔප්පු කරන්න බෑනේ කටවචනෙන් නෙතින්නේ. ඒ කටවචනෙන් තිබ්බ හින්දා එයාට ඔප්පු කරගන්න බැරි වුණාම උසාවියෙන් කියනවා ඕගොල්ලන්ගේ වාචික ගිවිසුමේ 5ට 3ට 2 කියන එක තිබ්බට ඒක උසාවියේදී ඔප්පු කරන්න බෑ. ඒක නිසා අපි නීතිය අනුව හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය අනුව හරි හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය අනුව ලාභය සමානව බෙදාගත යුතු කියලා. 24 වෙනි වගන්තිය තියෙනවා ලාභය සමානව බෙදා ගන්න ඕනේ කියලා. ඒකේ තියෙන හවුලක් පරිපාලනය කිරීම සම්බන්ධයෙන් තියෙන නිර්දේශ ටික. ඔයාලට මම ඉස්සරහට ඒක උගන්වන්නම්. දැන් ඔයාලට පේනවනේ ඉතින් ඒ කියන්නේ පැණි වරක ගහට තෙන ගහනවා පුතේ. කොච්චර දිවට දිව ගාගෙන ඉඳියත් කටවචනේ මොන විදියට කියාගෙන ඉඳියත් ප්‍රශ්නයක් ඇති වුණාම උසාවි ගියාට පස්සේ ඔප්පු කරන්න බැරි නම් වැඩක් නැහැ. ඒකනේ ළඟම යාළුවෙක්ට ණය දෙනකොටත් අපි ලියවිල්ලක් ලියාගන්නේ. මොකද ඒගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන්. හරි? right. එහෙම තමයි මේ හැටි. දැන් මගේ මුදල් වගේක් යාළුවෙක් ඉල්ලගෙන අතමාරුවට අද වෙනකන් ඒ යාළුවා ගැන ආරංචියක් නැහැ රට ගිහිල්ලා. මම දන්නේ එයාගේ මේ කියන්නේ එයාගේ පවුලේ අයත් එක්ක මට ඉතින් රණ්ඩු කරලා වැඩක් නැහැ. මොකද මම පවුලේ අයත් එක්ක ගනුදෙනු කරපු නැති නිසා. මං හිතවත්කමට මේ මුදල දුන්නා. අපි අවුරුදු ගාණක් ආශ්‍රය කරපු අය. නමුත් එයා රටිනුත් ගිහිල්ලා අපි දන්නේ මගෙන් විතර නෙමෙයි මගේ තවත් යාළුවන්ගෙන් එහෙම මුදල් ඉල්ලන් ගිහිල්ලා.
අපි ගාව ඉතින් පොලිසියකට ගිහිල්ලා කියනවත් එහෙම නීත්‍යානුකූල ලියවිල්ලක් නැහැ. ඒක ළඟම යාළුවෙක් එක්ක උනත් ගණදොර කිරීමේදී එහෙම නීත්‍යානුකූල තත්ත්වයක් හදා ගන්න ඕනේ. එහෙම නැත්තම් තේරුමක් නැහැ. වැඩක් නැහැ. හරි. දැන් ගියේ නෝන ඇතුළවවත් අද්දන්න බෑ දැන්. 20 වෙනි පිටුවට හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයන් සංකල්පය පැහැදිලි කරන්න. රයිට් අපි ලියමු මෙහෙම. හවුල් ව්‍යාපාරයක් යනු පොදුවේ පුද්ගලයන් රාශියක් අතරේ පවතින සම්බන්ධතාවයකි. පවතින සම්බන්ධතාවයකි. එම නිසා සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකාරකම් සඳහා අනෙකුත් හවුල්කරුවන්ටද වගකීමට සිදුවේ. අනෙකුත් හවුල්කරුවන්ටද වගකීමට සිදුවේ. එය අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයයි. right. හරි. එමනම් අපි යමු ඊළඟ මාතෘකාවට. අපේ ඊළඟ මාතෘකාව තමයි මෙරට හවුල් ව්‍යාපාර නීතිය කියන එක. right. මෙහෙම ලියන්න. මෙරට හවුල් ව්‍යාපාර නීතිය වන්නේ එක්දාස් අටසිය හවුල් ආඥා පනතයි. මෙම පනත සාමාන්‍ය හවුල් ව්‍යාපාර සඳහා බරහන් ඇතුළේ දාන්න සීමා රහිත කියලා.
සාමාන්‍ය හවුල් ව්‍යාපාර සඳහා වරහන් ඇතුළේ සීමා රහිත පමණක් වළංගු වේ. පමණක් වළංගු වේ. එම නිසා මෙරට තුල ආරම්භය හැක්කේ මෙරට තුල ආරම්භය හැක්කේ ආරම්භය හැක්කේ සීමා රහිත වගකීමක් ඇති සීමා රහිත වගකීමක් ඇති හවුල් ව්‍යාපාර පමණි. සීමා රහිත වගකීමක් ඇති හවුල් ව්‍යාපාර පමණි. right හරිද? හරි. එමනම් අපි යමු පුතේ දැන් හවුල් ව්‍යාපාර වලට බලපාන අනෙකුත් නීති පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් හවුල් ව්‍යාපාරයක් ගත්තාම ඒ හවුල් ව්‍යාපාර වලට අදාළ වන විවිධ නීති මූලාශ්‍ර තියෙනවා. ඒවා එක එක විදියට හවුල් ව්‍යාපාර වලට බලපානවා. ප්‍රධාන පනත තමයි පුතේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. හරි. හවුලක් ආරම්භීම කරන්න ඕනේ මේ ආඥා පනත අනුව. හවුලක් පරිපාලනය කරන්න ඕනේ මේ ආඥා පනත අනුව. හවුලක් අවසන් කරන්න ඕනේ නැත්නම් අපි කියන හවුල විසිරුවා හරින්න ඕන මේ ආඥා පනත අනුව. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාරයකට බලපාන ප්‍රධානම පනත වෙන්නේ. ඊට අමතරව පුතාලා දන්නවා ඇති මෙන්න මේ පනත ගැන පුතාලට අවබෝධයක් 1918 අංක 6 දරන. මතකද මේ පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. නාමාඥා පනත. මොකද කියන්නේ පුතාලා මේ පනත කොහොමද අදාළ වෙන්නේ? දැන් මට කියන්න හවුල් ව්‍යාපාරයකට ලියාපදිංචි අනිවාර්යද අනිවාර්ය නැද්ද? කලින් වීඩියෝ බලලා තියෙන හවුල් ව්‍යාපාරයකට ලියාපදිංචි අනිවාර්යද අනිවාර්ය නැද්ද? අනිවාර්ය නේ. අනිවාර්ය නැහැ. ඒ කොහොමද අනිවාර්ය නැත්තේ? යම්කිසි හවුල් ව්‍යාපාරයක් හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යනවා. දැන් අපි තමයි ඩිංගි පෙරේරා ගජන් කුලසේකර හරි සුගතන් විතානගේ හරි ව්‍යාපාර එහෙම ඒ සම්පූර්ණයෙන් පවත්වාගෙන යනවා නම් ඒක රෙජිස්ටර් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ සම්පූර්ණ. නමුත් ඒගොල්ලෝ ව්‍යාපාරයක් ලෙස හැඟවෙන පදයක් භාවිතා කරා නම් ස්ටෝස් සරවමය මොන හරි වාචනයක් පාවිච්චි කරන අනිත් එක පුතාලා දන්නවනේ. එහෙම නම් පාවිච්චි කරන්න බෑ. එහෙම සමහර නම් තියෙන ඒ සමහර නම් එන දිගයි. හරි පුද්ගලයෙක්ගේ නම දැන් හවුල් ව්‍යාපාර නෙමේ තනි නමක් දාන්න බෑ. දැන් රංජන් රාමනායකගේ නම කොහොමද තියෙන්නේ? රංජන් රාමනායකගේ නම තියෙන්නේ සද්ද විද්ද පළඟ පතිරණ අඹකුමාර ආරච්චිලාගේ දොන් රංජන් ෆ්‍රැන්සිස් අල්ෆෝන්සු රාමනායක. හරි. ඔන්න රංජන් රාමනායකගේ නම. ඒතකොට දැන් එයා කඩයක් දැම්ම කියලා හිතන්නකෝ. එයා කඩයක් දානවා. ඔන්න ඔය නම දාලා කඩයක් දානවා. දැන් තව එක මිනිහෙක් තව මිනිහෙක්ට අපි කාටද කතා කරනවා වරෙන් මචං රත්න බේකරියට යන්න. යමු PNS එකට, යමු විජේසිරියට, යමු කාගිල්ස් එකට. එහෙම අපි කතා කරනවානේ. කොහොමද අර රංජන්ගේ කඩේට ගැන කොහොමද කතා කරන්නේ? සද්ද විද්ද පළඟ පතරනෝ අඹකුමාර ආරච්චිලාගේ දොන් රංජන් ෆ්‍රැන්සිස් අල්ෆෝන්සු රාමනායකගේ කඩේට යන්න කියලා තමයි අහන්න වෙන්නේ. ඒතකොට ඒක කියනකොට අර මිනිහට කඩේ කියලා බඩුව අරන් ඉඳ හැකියි. ඉතින් ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ. පුද්ගලයෝ තුන්දෙනෙක්ගේ නමක් දානවා කියන එක ප්‍රැක්ටිකල් නෑ. ඉතින් ඒ අනුව 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාක්ෂා පනත යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල අර තනි ව්‍යාපාරයක් වගේම ලියාපදිංචි කරන්න ඕනේ.
එතකොට ව්‍යාපාරයක නම හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. ඔයා මතක නැතුව හවුල් ව්‍යාපාර ආඥා පනත කියලා ලියන්න එපා. හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සඳහා අදාළ වෙන්නේ ව්‍යාපාර නාමාඥා පනත. රයිට්. ඊට අමතරව තව ළමයි 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත. හවුල් ව්‍යාපාරවලට අදාළ 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත කොහොමද හවුල් ව්‍යාපාර අදාළ වෙන්නේ? දැන් සමාගම් පනත අදාළ වෙන්නේ සමාගම් වලට. හවුල් ව්‍යාපාරවලට කොහොමද අදාළ වෙන්නේ? දරුවනේ හවුල් ව්‍යාපාරයක අවම සමාජික සංඛ්‍යාව 2ක් වෙන්න ඕනේ කියන එක කියලා තියෙන්නේ හවුල් ආඥා පනතේ. පුද්ගලයන් අතර පවතින පොදු සම්බන්ධ පුද්ගලයෝ කිව්වහම දෙන්නේ. ඒ කියන්නේ අවම සංඛ්‍යාව කියලා තියෙන්නේ අවම සංඛ්‍යාව ගැන සඳහන් කරන්නේ හවුල් ආඥා පනත. හැබැයි හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව 20යි කියන එක හවුල් ආඥා පනතේ වගන්ති 50ක් තියෙනවා. ඒ වගන්ති 50 කොහේවත් නැහැ 20යි කියන එක. ওই 20යි කියන කතාව තියෙන්නේ 2007 අංක 7 දන්න සමාගම් පනතේ 319 වෙනි වගන්ති තමයි ඔක තියෙන්නේ. ඔය 2007 අංක 7 දන්න සමාගම් පනතේ වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය තියෙනවා යම් හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව 20 ඉක්මවන විට එය තවදුරටත් හවුලක් ලෙස පවත්වාගත නොහැක කියලා. ඒ සමාගමක් ලෙස පවත්වාගත යුතුයි කියලා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව කියන්නේ මොන පනතෙන්ද? 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනතත් හවුල් ව්‍යාපාරවල දාලා වෙනවා. ඊට අමතරව දරුවනේ තව තියෙනවා 1900 මම මතක නැහැ හරියට මේ පනතේ අංකය 1917 1840. හරි 1840 අංක 7 දරන. ඔව්. හරිද 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතත් අනිවාර්යෙන් අදාළ වෙනවා. වංචා වැළැක්වීමේ ආඥා පනත. හරි. වංචා වැළැක්වීමේ ආඥා පනත කියලා එකක් තියෙනවා. ඒකත් හවුල් ව්‍යාපාරවල අදාළ වෙනවා. ඒකේ ඒ නීතිය කියනවා මේ වංචා වැළැක්වීමේ ආඥා පනත කියනවා යම්කිසි හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය. හොඳට මතක තියාගන්න ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ඒ ව්‍යාපාරය තියාගන්න ඕන කොහොමද? ලිඛිත ගිවිසුමක් මත ඒ ව්‍යාපාරය තියාගන්න ඕන. ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමක් මතයි තියාගන්න ඕන. ලිඛිත මේ පනත් සංශෝධනය වෙලා නැහැ. රුපියල් 1000 කියලා කියන්නේ අද නම් මොකද්ද නේ? 1840 කියලා කියන්නේ ඒ කාලේ රුපියල් 1000ක් කියලා කියන්නේ දැන් ලක්ෂ 100ක් වගේ තමයි. රුපියල් 1000ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ලිඛිත ගිවිසුමක් මත තමයි ව්‍යාපාරේ තියාගන්න වෙන්නේ. නොමයි ඒකේ වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියන්නේ. හරි? ඉතින් එතකොට බහුතරයක් හවුල් ව්‍යාපාර ලිඛිත ගිවිසුම් මත තමයි පවත්වාගෙන යන්නේ. ඊට අමතරව පැරණි නඩු තීන්දුව වගේ දේවල් පැරණි නඩු තීන්දුව කියන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් දීපු පැරණි නඩු තීන්දුව දැන් ව්‍යාපාර සම්බන්ධයෙන් දීපු එක නඩු තීන්දුව තියෙනවා නම. ඒවා වර්තමානයේදී ව්‍යාපාර වලට අදාළ වෙනවා. ඔයාලට මතකද අර නීතිමය පුද්ගල භාවය සම්බන්ධයෙන් අදාළ වෙච්ච නීතියක් තිබ්බේ? මේ නඩු තීන්දුවක් තිබ්බේ සලමන් එදිරිව සීමා සහිත සලමන් නඩු තීන්දුව කියලා. සලමන් එදිරිව සීමා සහිත සලමන් නඩු තීන්දුව. ඒ වගේ ගානර එදිරිව මරේ නඩු තීන්දුව. ඒක හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ වෙන නඩු තීන්දුව. හවුල් කරුවෙකු බුන්නත් වුනහම කටයුතු කරන්න ඕන ආකාරය තමයි ගානර එදිරිව මරේ නඩු තීන්දුවෙන් තියෙන්නේ. හරි ඒ වගේම මේ හියු ක්‍රිස්මස් එදිරිව බොකෑම් නඩු තීන්දුව කියලා එකක් තියෙනවා. බොකෑම් ගහන අපි චුට්ටක් වෙනස්. ඒ වගේ විවිධ නඩු තීන්දුව තියෙනවා. ඒවා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අනිවාර්යෙන් අදාළ වෙනවා. ඊට අමතරව පොදුවේ ඕනම ව්‍යාපාරයකට අදාළ වෙන කම්කරු නීති. ඒ වගේම ළමයි පාරිභෝගික නීති. රටේ තියෙන ක්‍රිමිනල් අපරාධ නීති ඕනම එකක් හවුල් ව්‍යාපාරයකටත් ඒක අදාළ වෙනවා. රයිට්. එහෙනම් පුතාලා හයිලයිට් පෑන් අරගෙන ඉස්සලා මේ හවුල් ව්‍යාපාර සඳහා බලපාන නීති ටික හයිලයිට් කරගන්න. 1 2 3 4 5 6 ඒ ටික හයිලයිට් කරගන්න. හරිද? දැන් අපි ලියමු 1890 හවුල් ව්‍යාපාර ආඥාපන සහ සංශෝධන මෙහෙම ලියන්න.
මෙය හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පනතයි. මෙය හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පනතයි. ප්‍රධාන පනතයි. ප්‍රධාන පනතයි. හවුලක් ආරම්භ කිරීමේදී පවත්වාගෙන යාමේදී අදාළ වන ප්‍රධාන පනතයි. අදාළ වන ප්‍රධාන පනතයි. right. ඊට පස්සේ අංක 2ට යමු වංචා වැළැක්වීමේ ආඥා පනත. right. මෙම ලියන්න. කිසියම් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා ඉලක්කමෙන් ලියන්න 1000 රුපියල් 1000ට වඩා වැඩිවන අවස්ථාවලදී රුපියල් 1000ට වඩා වැඩිවන අවස්ථාවලදී එය ලිඛිත ගිවිසුමක් මත පවත්වා ගත යුතු බව මින් අදහස් වේ. මින් නියෝග කර ඇත කියලා. මින් නියෝග කර ඇත. right. ඊට පස්සේ තුන්වෙනි එක 2007 අංක 7 දරන සමාගම් පනත එක ලියන්න. මෙහෙම සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක කියන්නේ සීමා රහිත හවුල් ව්‍යාපාරයක්. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම හවුල්කරුවන්ගේ සංඛ්‍යාව විස්සක් බව මෙමගින්
තහවුරු කර ඇත. තහවුරු කර ඇත. right හතරවෙනි නීතියට යමු. 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාක්ෂා පනත. මෙහෙම ලියන්න. හවුල්කරුවන්ගේ නමින් හැර හවුල්කරුවන්ගේ නමින් හැර වෙනත් නාමයක් යටතේ පවත්වා ගනු ලබන හවුල් ව්‍යාපාරය මෙම පනත යටතේ ලියාපදිංචි කළ යුතුයි. පස්වෙනි එක සීමා සහිත හවුල් ව්‍යාපාර 1907 මෙම ලියන්න. මේ අදාළ වන්නේ සීමා සහිත හවුල් ව්‍යාපාර වලට පමණි. එවැනි ව්‍යාපාර මෙරට දක්නට නොමැත. right ඊළඟට 6 වෙනි එක අධිකරණ තීන්දුව ලියන්න මෙහෙම. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අතීතයේදී ලබා දුන් නඩු තීන්දුව වර්තමානය සඳහාද අදාළ වේ. උදාහරණ ලියන්න. ගානර් එදිරිව මරී. වට ඇහෙන්නේ නැතු වෙන්නේ නැති හරියට මම ලියන බෝඩ් එකේ වචනේ කොතනද ලියන්නේ? මම මෙන්න මේ කෙරවලෙන් ලියනවා මේ. උදාහරණ ගානර් එදිරිව versus කියන එක මරී. නඩු තීන්දුව. ගානර් එදිරිව මරී නඩු තීන්දුව. පේනවනේ අවුල් ව්‍යාපාරයක් කරනවා කියලා කියන්නේ මේ දත් 32 මැද්දේ තියෙන දිව වගේ. මෙච්චර නීති තියෙනවා. මේ නීති හැම එකටම යටත් වෙමින් තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ළමයි ලෝකේ එක එක රටවල තියෙනවා බැංකු හවුල්, ගණකාධිකාරීන්ගේ හවුල්, ඒ වගේ වෘත්තීමය හවුල් වලට සමාජිකව 20කට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන්. නමුත් ලංකාවේ නීතිය අනුව ලංකාවේ හවුල් ව්‍යාපාරයකට කරන්න පුළුවන් වෙන්නේ උපරිම 20යි. එතනින් එහාට බෑ. ලෝකයේ තියෙන තත්ත්වය ඊට වඩා අනිවාර්යෙන් වෙනස් වෙනවා. දැන් ඉස්සරහට ඔයගොල්ලෝ පිටරට විභාගයේම කරනකොට ඒවැය ලැබෙන සමහර හවුල් ව්‍යාපාරවල සමාජිකව 50ක් විතර ඉන්නවා. ඒතර ඔයා බලනවා අපි බොරු ඉගෙනුවාද කියලා. ඒ රටවල පනත්වල හැටියට තමයි හවුල්කාරය ප්‍රමාණය කොච්චර දාගන්න පුළුවන්ද කියන එක තීරණය කරන්නේ. තේරෙනවද? ඒක තමයි ඔය ස්පෙෂල් පොයින්ට් එකේ ඔකේ දාලා තියෙන ස්පෙෂල් නෝට් එක. ඒකත් චුට්ටක් බලන්න විනාඩියක් අරගෙන. පුතාලා බලන්න. සාමාන්‍යයෙන් ඕන ව්‍යාපාරයකට දාලා වෙන කම්කරු නීති, පාරිභෝගික නීති, පාරිසරික නීති, හවුල් ව්‍යාපාරයක් කියලා නෑ. ඒවත් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන.
right ඊට පස්සේ හවුල් ආච්ඡම් පනතේ වගන්ති 50ක් තියෙනවා. ඒ වගන්ති 50 බෙදලා තියෙන විදිය තමයි උතන තියෙන්නේ. මට නිකන් පෙන්වන්න ඕනේ වගන්ති 50ක් තියෙනවා කියන එක විතරයි. ඒකට කතරයක් දාන්න උඩ සයිඩ් එකකින් පැත්තකින් ඒක එක්සෑම් එකට එන්නේ ඒව බලන්න එපා. නමුත් වගන්ති 50ක් තියෙනවා කියලා වගන්තියක් කියන්නේ මේ තනි වාක්‍යයක් නෙමෙයි. වගන්තියක් කියන්නේ සමහරට පිටු දෙක තුනක්. හරි. එක වගන්තියක් කියන්නේ ඒක සෙන්ටෙන්ස් එකක් කියලා කියන්නේ ඒකයි. right. එහා පැත්තට යමු ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒක කරමු. මාත් එක්කම කරලා ලංකාවේ හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන නීති ඇතුළත්ව ඇත්තේ උත්තරේ බලන්න මට කලින්. ලංකාවේ හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන නීති ඇතුළත්ව ඇත්තේ මොකද උත්තරේ? ඉහත සියල්ලකින්. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුත්තේ කුමන අවස්ථාවකදීද? එසේ ලියාපදිංචි කරන්නේ කුමන නීතියක් යටතේද කියලා අහනවා. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ඕන කොයි අවස්ථාවකද පුතේ? හවුල්කරුවන්ගේ පෞද්ගලික නමින් හැර වෙනත් නාමයකින් පවත්වාගෙන යනු ලබන අවස්ථාවකදී. ලියන්න. හවුල්කරුවන්ගේ පෞද්ගලික නමින් හැර වෙනත් නාමයකින් පවත්වාගෙන යනු ලබන අවස්ථාවකදී. හවුල්කරුවන්ගේ පෞද්ගලික නමින් හැර වෙනත් නාමයකින් පවත්වාගෙන යනු ලබන අවස්ථාවකදී. ඊට පස්සේ ආන එසේ ලියාපදිංචි කරන්නේ කුමන නීතියක් යටතේද කියලා අහනවා. ලියන්නේ 1918 අංක 6 දරන 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ ව්‍යාපාර නාමාඥා පනත යටතේ right හරි ඊළඟ ප්‍රශ්නට යමු. වෙළඳ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිල්වා සහ සමාගමට නඩු පැවරීමට පෙරේරා අදහස් කරයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද කියලා අහනවා. මේ බලන්න ව්‍යාපාරේ නම් සිල්වා සහ සමාගම. සිල්වා සහ සමාගම. නඩු දාන්න පෙරේරා අදහස් කරගෙන ඉන්නවා මොකක් හරි වෙළඳ ගනුදෙනුවක් සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් දැපුතේ නඩුවක් දාන්න පුළුවන් ආකාර දෙකක් නඩුවක් දාන්න පුළුවන් ආකාර දෙකක් තියෙන එකක් තමයි ව්‍යාපාරයේ නමට දාන්න පුළුවන්. ව්‍යාපාරයේ නමින් නඩු පවරන්න පුළුවන්. නැත්නම් අයිතිකරුවන්ගේ නම් වලින් නඩු පවරන්න පුළුවන්. ව්‍යාපාරයේ නමින් නඩු පවරන්න පුළුවන් නැත්නම් අයිතිකරුවන්ගේ නමින් නඩු පවරන්න පුළුවන්. ව්‍යාපාරයේ නමින් නඩු පවරනවා නම් අනිවාර්යෙන් ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් තියෙන්න ඕනේ. ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා නම් ව්‍යාපාරයේ නමින් නඩු දාතේ. හැබැයි අයිතිකරුවන්ගේ නමින් නඩු දාන්න ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නැති වෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා බලන්න ඔයා පෙරේරට ඕන නම් නඩුවක් දාන්න සිල්වා සහ සමාගමට. සිල්වා සහ සමාගම කියලා කියන්නේ නීතිමය පුද්ගලභාවයක් තියෙන ව්‍යාපාරයක්ද නීතිමය පුද්ගලභාවයක් නැති ව්‍යාපාරයක්ද කියලා බලන්න. ඔබ දන්නවා ලංකාවේ නීතිමය පුද්ගලභාවයක් තියෙන ව්‍යාපාර තියෙන්නේ 3යි. මොනවාද ලංකාවේ නීතිමය පුද්ගලභාවයක් තියෙන ව්‍යාපාර තුන? සමාගම් තියෙනවා, සමෝපකාර තියෙනවා, අනිත් එක මොකද්ද? සංස්ථා තියෙනවා. මෙන්න මේවට තමයි නීතිමය පුද්ගලභාවයක් තියෙන්නේ. ඒතර අපි බලන්න ඕනේ සිල්වා සහ සමාගම කියලා කියන්නේ මේ තුනට අයිති එකක්ද කියලා බලන්න ඕනේ. ඒත් දැන් මේකේ සහ සමාගම කියලා තියෙනවා. ඒතර අපිට හිතනවා සිල්වා සහ සමාගම කියලා කියන්නේ සමාගමක් කියලා. දරුවනේ ඔයාලට මතකද මේ නිබන්ධනයේ මුල්ම හරිය අපි අභ්‍යාසයක් කරා නාමයෙන් ව්‍යාපාර සංවිධාන අඳුරගමු කියලා. නාමයෙන් ඔබ දන්නවා සමාගමක් නම් ඉස්සරහට සීස පදේ හෝ සීර පදේ භාවිත කරන්න ඕනේ. සමාගම පෞද්ගලික නම් පෞද්ගලික කියන වචනේ, පොදු නම් පොදු කියන වචනේ, ඇපේන් නම් ඇපේන් කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. දැන් මේකේ කිසිම දෙයක් නැහැ. මේකේ ඉස්සරහට සීස නැහැ කියන එකේ තේරුම මේක ඇවිල්ලා හවුල් ව්‍යාපාරයක්. සහ සමාගම. සමාගම කියන්නේ පුද්ගල කණ්ඩායමක්. සිල්වා සහ පුද්ගල කණ්ඩායම. ඉස්සරහට සීස පදේ නැහැ කියලා කියන්නේ මේක අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයක්. මේක හවුල් ව්‍යාපාරයක් හින්ද යාට නීතිමය පුද්ගලභාවයක් නැහැ. නීතිමය පුද්ගලභාවයක් නැත්තම් යා නඩු දාන්න ඕන කාගේ නමින්ද?
පෙරේරා විසින් නඩුව පැවරිය යුත්තේ සිල්වා සහ සමාගම යන නාමයට එරෙහිව නෙමේ. සිල්වා සහ සමාගම යන හවුල් ව්‍යාපාරේ හවුල් කරුවන්ගේ පුද්ගලික නම් වලට එරෙහිවය. මෙම ලියන්න. මෙම ව්‍යාපාරයේ නාමයේ යෙදී ඇති ආකාරයේ අනුව මෙම ව්‍යාපාරයේ නාමයේ යෙදී ඇති ආකාරය අනුව නාමයේ යෙදී ඇති ආකාරය අනුව එය හවුල් ව්‍යාපාරයක් බව කිව හැක. එය හවුල් ව්‍යාපාරයක් බව කිව හැක. කිව හැක. එවැනි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නොමැත. එවැනි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නොමැත. එවැනි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නොමැත. නොමැත. එම නිසා නඩුව පෙරේරා විසින් නඩුව පැවරිය යුත්තේ පෙරේරා විසින් නඩුව පැවරිය යුත්තේ පෙරේරා විසින් නඩුව පැවරිය යුත්තේ සිල්වා සහ සමාගමේ හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලට එරෙහිවය. පෙරේරා විසින් නඩුව පැවරිය යුත්තේ සිල්වා සහ සමාගමේ පුද්ගලික නම් වලට එරෙහිවය. right. හරිද? හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. අපේ අහනවා 6 වෙනි ප්‍රශ්නෙට යන්න. ඩිංගි ගජන් සුගතන් සීමා රහිත හවුල් ව්‍යාපාරයක් ලෙස සීමා රහිත රාමදී මහා on the spot යන නමින් තැබෑරුමක් ආරම්භ කිරීමට අදහස් කරන සිටී. on the spot කියන වචනේ තේරුම මොකද්ද? එතනමයි. රා බීපු ගමන් එතනම වැටෙනවා. ඒ තරම් පවර්ෆුල් රා ඊට පස්සේ ඔබ හමුවට උපදේශ පතා පැමිණෙන ඔවුන්ට මෙහිදී පවතින නීතිමය අවශ්‍යතා පිළිබඳව විස්තර කරන්නේ කෙසේද කියලා අහනවා. මෙන්න මෙච්චරයි නීතිමය අවශ්‍යතා. on the spot කියන නම මේ තුන්දෙනාගේ නම නෙමෙයි නිසා ඒක රෙජිස්ටර් කරන්න ඕනේ. ඒකට 1918 අංක 6 දන්න ව්‍යාපාර නාමාක්ෂයන්ට දාලා. ඊට අමතරව මේගොල්ලන්ගේ ආරම්භක ප්‍රාග්ධනයේ 18ට වඩා වැඩි නම් ලිඛිත කිවිසුමක් තියාගන්න කියලාත් අපි කියනවා. වංචා වැළැක්වීමේ ආක්ෂාම් පනත දානවා. අනිත් එක රාමැදීම තැබෑරුම් පවත්වාගෙන යන එක නිකන් කරන්න බෑ. ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ගන්නත් වෙනවා. ඔන්න ඔය තුන තමයි අපිට එයාට කියන්න වෙන්නේ. මෙම ලියන්නේ. රාමැදීම සහ තැබෑරුම පවත්වාගෙන යාමට අංක 1 දාලා ලියන්න. රාමැදීම සහ තැබෑරුම පවත්වාගෙන යාමට රාමැදීම සහ තැබෑරුම් පවත්වාගෙන යාමට
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුයි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුයි. අංක 2 මෙහි නාමය 1918 මෙහි නාමය 1918 අංක 6 දරන අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. මෙහි නාමයේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත අනුව ලියාපදිංචි කළ යුතුය. අංක 3 මෙහි ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව අංක ඕනේ වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව ලිඛිත ගිවිසුමක් තබා ගත යුතුයි. right ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය අහනවා ඉහත හවුලේ පහත ගැටලු निराකරණය කිරීමේදී ඇතිවන නීතිමය මූලාශ්‍රය බැගින් සඳහන් කරන්න කියලා. right සුගතන් තාම ඔයගලන්ට පුතේ මේකේ සමහර දේවල් පිළිබඳ අවබෝධයක් නැහැ. තව ඉස්සරහට ගියාම ඔයගලන්ට මේ 50 පිළිබඳ අවබෝධය ලැබෙයි. දැනට අපි මේ අභ්‍යාසය කරමු. තේරුම් නැතුණාට එච්චර ගණන් ගන්න එපා. ඉස්සරහට ගියාම තව තේරෙයි. ඉහත හවුලේ පහත සඳහන් ගැටලු निराකරණය කිරීමේදී ඇතිවන නීතිමය මූලාශ්‍රය බැගින් සඳහන් කරන්න. සුගතන් බුන්නත් වූ විට වක්කීම් පියවීමේදී මෙන්න මේ නඩු තීන්දුව තමයි අදාළ වෙන්නේ. ගානර් එදිරිව මරේ ගානර් vs මරේ නඩු තීන්දුව. ලියන්න ගානර් එදිරිව මරේ. right ඊට පස්සේ ඔවුන් අතර ලාභ බෙදා ගැනීමේ ගැටලුවක් මතුවනහම හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය. හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය. right ඊට පස්සේ ව්‍යාපාරයේ නම ලියාපදිංචි කිරීමේදී 1918 ව්‍යාපාර 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත ඊට පස්සේ ආන තව 20 දෙනෙක් සම්බන්ධ කර ගැනීමට ඇති අවස්ථාව පරීක්ෂා කිරීමේදී තව 20 දෙනෙක් සම්බන්ධ කරගන්න බෑ ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ සමාගම් පනත හරස් වෙනවා ඒකට. right වාක්‍යම සීමිත කර ගැනීමේ අවශ්‍යතාවයකදී ලියන්න මෙරට තුලදී සිදු කළ නොහැක ලංකාවේදී කරන්න බෑ. මෙරට තුලදී සිදු කළ නොහැක. ලංකාවේ එකට දාලා පනතක් නෑ. ලංකාවේ සීමිත හවුල් ව්‍යාපාර නෑ. right ඊට පස්සේ තුන්වෙනි එහා පැත්තේ පිටුවට ගිහිල්ලා මේ ප්‍රශ්න වල අංක නම් වැරදි පුතේ 23 වෙනි පිටුවේ මුලම තියෙන 3 අංක 3 වැරදි තියෙන ප්‍රශ්න තියෙන්නේ.
හවුල් ව්‍යාපාරික හවුල් කරුවන්ගේ සංඛ්‍යාවත් හවුල් ගිවිසුමත් කෙරෙහි ලංකාවේදී බලපාන නීති මොනවද කියලා අහනවා. හවුල් කරුවන්ගේ සංඛ්‍යාව කෙරෙහි බලපාන්නේ මොකක්ද? 2007 අංක 7 දරන සමාගම් පනත. හවුල් ගිවිසුම කෙරෙහි ලිඛිතව පවත්වාගෙන යන්න කියලා කියන්නේ මොකද්ද? වංචා වැළැක්වීමේ ආරක්ෂා පනත. රයිට්. අංක 1 දාලා ලියන්න හවුල් කරුවන්ගේ සංඛ්‍යාව කියලා. අංක 1 දාලා ලියන්න හවුල් කරුවන්ගේ සංඛ්‍යාව කියලා. කෙටි කැලලක් ගහලා ඉස්සරහින් ලියන්න 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. හවුල් ගිවිසුම කෙරෙහි බලපාන්නේ හවුල් ගිවිසුම කෙරෙහි බලපාන්නේ 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආරක්ෂා පනත. වංචා වැළැක්වීමේ ආරක්ෂා පනත. right පිටාංක 23 බලන්න පිටාංක 23 බලන්න ඒකේ හතරේ ඒ කියන්නේ උඩම තියෙන ඊළඟ පස්සේ බලන්න පුතේ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි සඳහා ආයුධම් පත්‍ර ඉදිරිපත් කළ යුතු ආයතනය නම් කරන්න මොකක්ද ආයතනය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමන්ගේ බලපදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔයා දන්නවා තනි ව්‍යාපාර වලට හවුල් ව්‍යාපාර වලටයි ලියාපදිංචියට අදාළ වෙන්නේ එකම ආයතනයේ එකම නීති එකම ડોකියුමන්ට් සෙට් එක අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය right ඊට පස්සේ පුතාලට මතක ඇති මම පාඩම පටන් ගන්නකොට කිව්වා ගිවිසුම් වර්ග කීයක් තියෙනවද දරුවනේ ගිවිසුම් වර්ග තියෙන්නේ 3යි හරි ඉතින් හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ පුද්ගලයෝ අතර පවතින සම්බන්ධතාවය ඒ පුද්ගලයෝ අතර පවතින සම්බන්ධතාවයක් නම් හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ඒ සම්බන්ධතාවයේ පටන් ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තියෙන්නේ 3යි. මොනවාද මේ ප්‍රධාන ක්‍රම 3? එක්කෝ ලිඛිතව සම්බන්ධය පටන් ගන්න පුළුවන්. නැත්නම් වාචිකව පටන් ගන්න පුළුවන්. නැත්නම් ව්‍යංගාර්ථයෙන් නැත්නම් අපි කියනවා හුදු නොකර හැරීම කියලා. නැත්නම් අපි කියනවා ඒක ක්‍රියාකාරකම් ක්‍රියාවෙන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් හවුලක් ආරම්භිය හැකි ආකාර 3යි තියෙන්නේ. මොනවාද ආරම්භන්න පුළුවන් ආකාර 3? වාචිකව හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ලිඛිතව හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ඇඟවීමෙන් හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. වාචිකව ලිඛිතව සහ ඇඟවීමෙන් හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. වාචිකව ලිඛිතව ඇඟවීම. හරි. right. එමනම් පුතාලා පළවෙනි එක ලියන්න ලිඛිත ගිවිසුමක් මගින් ආරම්භය හැකි ආකාරය. ලිඛිත ගිවිසුමක් මගින් ලිඛිත ගිවිසුමක් මගින් right බලන්න හවුල් ව්‍යාපාරයේ කරගෙන යාමට අදාළ වන කොන්දේසි අතුලත් කළ ගිවිසුමක් යටතේ ආරම්භ කිරීමයි. ඉරිගා ගන්න කොන්දේසි අතුලත් කළ ගිවිසුමක් යටතේ ආරම්භ කිරීමයි. හවුලක් ආරම්භීම සඳහා මපුතේ ඒකේ වැරද්දක් තියෙනවා. මෙහෙම හදන්න ඕනේ ඒක. හවුල් ව්‍යාපාරයක් කරගෙන යාමට අදාළ වන කොන්දේසි ලිඛිතව. එතන කාකපාදයක් දාලා හදන්න. කොන්දේසි ලිඛිතව. කොන්දේසි ලිඛිතව ඇතුළත් කළ. මෙන්න මේක highlight කරගන්න. කොන්දේසි ලිඛිතව ඇතුළත් කළ ගිවිසුම කරදී ආරම්භ කිරීමයි. තව highlight කරගන්න හවුලක් ආරම්භීම සඳහා විධිමත්ය පිළිගන්නා ක්‍රමය මේ වේ කියන්නේ.
right අංක 2 වාචික වැරඹීම වාචික වැරඹීම වාචික givisුමක් මගින් වාචික වැරඹීම නැත්නම් වාචික givisුමක් මගින් බලන්න හවුල් ව්‍යාපාරයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ කොන්දේසි පිළිබඳ කට වචනෙන් එකඟ වී ආරම්භ කිරීමයි. ඉදිගා ගන්න කට වචනෙන් එකඟ වී ආරම්භ කිරීමයි. මෙවැනි givisum සඳහා නීතිමය පිළිගැනීමක් නැහැ කියන එක highlight කරගන්න. මෙවැනි givisum සඳහා නීතිමය පිළිගැනීමක් නොමැත කියන එක highlight කරගන්න. ඊට පස්සේ ඇඟවීමෙන් ඇරඹීම හරියට ලියන්න. එක්කෝ ව්‍යංගයෙන් දෙකම ලියන්න. ව්‍යංගයෙන් නැත්නම් ඇඟවීමෙන්. ඇඟවීමෙන් ඇරඹීම. ඇඟවීමෙන් ඇරඹීම. බලන්න ක්‍රියාකලාපය අනුව හවුල් ව්‍යාපාරයකට ලැබ ඇති බව සමාජයට ඇඟ වෙනවා නම් ඒක ඇඟවීමෙන් ඇරඹී බව ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් යාළු වෙච්ච කෙල්ලෙකුයි කොල්ලෙකුයි ප්‍රේම කරන කෙල්ලෙකුයි කොල්ලෙකුයි බස් එකේ යනකොට බයිසිකලයක යනකොට උන් දෙන්නාගේ සම්බන්ධය අපිට හිතා ගන්න පුළුවන්. බයික් එක යනකොට කොල්ලගේ කරේ යන්නේ කෙල්ල. තාම කසාද බැඳලා නැත්තම් කසාද බැඳලා නම් ඒ පිරිමි එක්කෙනා ගෑනු කෙනා අතරට තව ළමයි එහෙමත් දාගෙන ඉන්නවා. නේ පෙට්‍රල් ටැංකිය උඩ ළමයයි දෙපැත්තේ ළමයි දෙන්නයි එහෙම ඉන්නවා. ඒතර අපිට හිතා ගන්න පුළුවන්. ඒක කියන්න දෙයක් නැහැ. ඇඟවීමෙන් සමාජය දන්නවා. right ඊට පස්සේ අර තියෙනවා සීමා සහිත හවුල් ව්‍යාපාර සහ සීමා රහිත හවුල් ව්‍යාපාර කියලා වර්ග දෙකක් ගැන මම පුතාලට සඳහන් කළා මේ වීඩියෝ එක ආරම්භ කිරීමේදී. අපි දන්නවා ලංකාවේ තියෙන්නේ මොනවාද? සීමා රහිත හවුල් ව්‍යාපාර නැත්නම් සාමාන්‍ය හවුල් ව්‍යාපාර විතරයි කියලා. ඒවා තියෙන විශේෂත්වය තමයි මොකද්ද? ඒවා ඉන්නේ සීමා රහිත වක්කියමක් දෙන හවුල්කාරයෝ විතරයි. එහෙනම් පුතාලා ඉස්සෙල්ලා කියව ගන්න සාමාන්‍ය මත සීමා රහිත හවුල් ව්‍යාපාර සියලුම හවුල්කරුවන් කළමනාකරණයට හා ලාභයට දායක වෙනවා. ව්‍යාපාරයේ වත්කම් වලට සමාන හිමිකමක් සෑම හවුල්කරුවෙකුටම තියෙනවා. එසේම ව්‍යාපාර ආයතනයේ වෙනුණු කටයුතු කිරීමේදී සමාන හිමිකමක් සාමාන්‍ය හවුල්කරු හැමෝටම තියෙනවා. ව්‍යාපාරයේ සියලු ණයතුරු සම්බන්ධයෙන් සියලු හවුල්කරුවන් අසීමිත වක්කිය යුතු ඉදිගහ ගන්න අන්නේ වාක්‍යෙට ණයතුරුස් කෙවීමේදී සියලු හවුල්කරුවන් අසීමිත වක්කිය යුතුයි. දැන් මම පුතාලට කියලා දුන්නා වීඩියෝ එකේ පළවෙනි අවස්ථාවේදී සීමා සහිත හවුල් ව්‍යාපාරයක තියෙන විශේෂත්වය තමයි හවුල්කාරයෝ දෙවර්ගයෙම ඉන්නවා. අසීමිත හවුල්කාරයොත් ඉන්නවා, සීමිත හවුල්කාරයොත් ඉන්නවා. ඒකේ ඒ කියන්නේ ඒ ව්‍යාපාරය දැන් සීමිත හවුල් ව්‍යාපාරයක් නම් ඒකේ ඉන්න හවුල්කාරයෝ ප්‍රමාණයෙන් නෙමෙයි ඒක සීමිතද අසීමිතද කියලා කියන්නේ. අපි තමයි සීමිත හවුල් ව්‍යාපාරයක සීමිත හවුල්කාරයෝ එක්කෙනයි අසීමිත හවුල්කාරයෝ 19 දෙනා ඉන්නවා කියලා තමයි. මේ හවුල් ව්‍යාපාරය සීමිතයි. ಜಾති දෙකම ඉන්නවා නම් අනිවාර්යයෙන් සීමිතයි. ඒකේ තේරුම තමයි මේ 19 දෙනාට ගෙවා ගන්න බැරි ටික ගෙවන්න තමයි මේ සීමිත හවුල්කාරයෝ ඉන්නේ. මේ 19 දෙනාට ගෙවා ගන්න බැරි ටික ගෙවන්නේ. සාමාන්‍ය ව්‍යාපාරයේ ලාභයෙන් දැන් එක සීමිත එක්කෙනා අසීමිතයි 19 දෙනයි කියන එකේ තේරුම මේ සීමිත එක්කෙනාට ගෙවා ගන්න බැරි ටික තියෙනවනේ මේ සීමිත එක්කෙනාට ගෙවා ගන්න බැරි ටික ඒ සීමිත එක්කෙනාට ගෙවා ගන්න බැරි ටික ගෙවන්න තමයි අසීමිතයි 19 දෙනෙක් ඉන්නේ. ඒතර මූ ණය වෙන ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. මුගේ ණය ටික ගෙවන්න 19 දෙනෙක් ඉන්නේ. හරි. මෙයාට කළමනාකරණයට සහභාගී වෙන්න බෑ. මෙයාට වැටුප් හම්බ වෙන්නේ නැහැ. ලාභ කොටස් අඩුවෙන් තමයි මෙයාට හම්බ වෙන්නේ. මේගොල්ලන්ට වැටුප් හම්බ වෙනවා සමහර අයට කළමනාකරණයට එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලාභ කොටස් ඉහළ ලාභ කොටසක් ලැබෙනවා. ඒකට හේතුව තමයි මේගොල්ලෝ ඉහළ වක්කීමක් දරන නිසා. ලංකාවේ සීමිත හවුල් ව්‍යාපාර නැහැ. right බලන්න මෙවැනි හවුලක හවුල් කරන වර්ග දෙකක් සිටිති highlight කරගන්න. සීමා සහිත හවුල් කරන තමයි යෙදූ ප්‍රාග්ධනය දක්වා වරදක් තියෙනවා හදන්න. සීමා සහිත හවුල් කරන Taman පොදු ප්‍රාග්ධන නෙමෙයි යෙදූ ප්‍රාග්ධනය. සීමා සහිත හවුල් කරන Taman යෙදූ ප්‍රාග්ධනය දක්වා පමණක් වක්කියු ලැබෙයි highlight කරගන්න. ඒගොල්ලෝ එක් අයෙක් හෝ වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් ඔවුන් ව්‍යාපාරයේ කළමනාකරණයට සහභාගී වෙන්නේ නැහැ කියන එක highlight කරගන්න. සාමාන්‍ය හවුල් කරන අඩුම තරමේ එක් අයෙකු සිටී ඉදිරිගහ ගන්න සාමාන්‍ය හවුල් කරු අඩුම තරමේ එක්කෙනෙක් ඉන්න ඕනේ කියන එක.
ඒගොල්ලෝ ව්‍යාපාරයේ වක්කීම් පියවන්න අසීමිතව දායක වෙනවා කියන එක highlight කරගන්න. ඒ වගේම ව්‍යාපාරයේ කළමනාකරන කටයුතු වලටත් ඒගොල්ලෝ සහභාගී වෙනවා කියන එක highlight කරගන්න. right අපි යමු question එකට 24 වෙනි පිටුවේ සීමිත හවුල් ව්‍යාපාරයක ණයහිමියෙක්ගේ ආරක්ෂාව සැලසීම් සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරන්න. සීමිත හවුල් ව්‍යාපාරයක ණයහිමියෙක්ගේ ආරක්ෂාව සැලසන මක් කරලා තියෙනවද? අසීමිත හවුල්කරුවන් ඇතුළත් කරගන්න කියලා නියම කරලා තියෙනවා. මෙම ලියන්න. මෙවැනි ව්‍යාපාරයකට අවම වශයෙන් එක් අසීමිත හවුල්කරුවෙකු හෝ ඇතුළත් කරගත යුතු බව සඳහන් වේ. ඇතුළත් කරගත යුතු බව සඳහන් වේ. right ඊට පස්සේ අපි අහනවා දෙවෙනි ප්‍රශ්නේ සීමා සහිත හවුල් ව්‍යාපාරයක් සහ අනපුත වැරදි ප්‍රශ්න. අපේ අහන ප්‍රශ්න හදන්න ඕනේ සීමා රහිත වෙන්න ඕනේ. සීමා රහිත හවුල් ව්‍යාපාරයක් සහ සීමා සහිත හවුල් ව්‍යාපාරයක් අතර පවතින ප්‍රධාන වෙනස මොකක්ද කියලා අහනවා. සීමා රහිත හවුල් ව්‍යාපාරයක ඉන්නේ සීමා රහිත හවුල්කාරයෝ විතරයි. සීමා සහිත හවුල් ව්‍යාපාරයක සීමිත සහ අසීමිත කියන හවුල්කරුවෝ වර්ග දෙකම ඉන්නේ. මෙහෙම ලියන්න. සීමා රහිත හවුලක දැකිය හැක්කේ සීමා රහිත හවුලක දැකිය හැක්කේ අසීමිත වගකීමක් ඇති හවුල්කරුවන් පමණි. අසීමිත වගකීමක් ඇති හවුල්කරුවන් පමණි. නමුත් සීමා සහිත හවුල් ව්‍යාපාරයක සීමිත සහ අසීමිත යන හවුල්කරුවන් දෙවර්ගයේම දක්නට ඇත. right ඒකෙම තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පුතා වාචික හවුල් ගිවිසුමක ඔබ දකින වාසිදායක සහ වාසිදායක ලක්ෂණයක් පැහැදිලි කරන්න. වාචික හවුල් ගිවිසුමක අපි දන්නවා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ලේසි විදියක් තමයි වාචික ගිවිසුම. නමුත් මේකේ තියෙන වාසිය තමයි පහසුවෙන් ශනිකව ආරම්භ කරන්න පුළුවන්. අවාසිය තමයි නීතිමය ගැටලුවකදී සාක්ෂියක් විදිහට පිළිගන්නේ නැහැ.
එහෙම ලියන්නේ කෑලි දෙකකට බෙදන්න මැද්දෙන් දෙකට බෙදලා පළවෙනි පැත්තේ වාසිය කියලා ලියන්නේ දෙවෙනි පැත්තේ අවාසිය කියලා ලියන්නේ. එහෙම ලියන්න වාසිය කට වචනෙන් එකඟ වී ෂණිකව ව්‍යාපාරය ආරම්භිය හැක. කට වචන එකඟ වී ෂණිකව ව්‍යාපාරය ආරම්භිය හැක. අවාසිය කියන පැත්ත ලියන්න. කිසියම් නීතිමය ගැටලුවකදී ලිඛිත ගිවිසුමකට ලැබෙන පිළිගැනීම නොලැබීම right ඊට පස්සේ පුතාලා 24 වෙනි පිටුවේ අන්තිමට තියෙන මාතෘකාවට තර තුනක් දාගන්න. සාමාන්‍ය හවුල් ව්‍යාපාරික මූලික ලක්ෂණ. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ සීමා රහිත හවුල් ව්‍යාපාරයක්. ඔබ දන්නවා මම අපට කේවල ස්වාමි ව්‍යාපාර කියන කොටසෙදි පුතා කිව්වා ඕනම ව්‍යාපාරයක ලක්ෂණ කියන්න කිව්වොත් විභාගෙට අපි ඒකේ ලියාපදිංචිය පිළිබඳව ඒ වගේම ඒ ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවය පිළිබඳව ඒ ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳව ඒ ව්‍යාපාරයේ වගකීම පිළිබඳව ඒ ව්‍යාපාරයේ කළමනාකරණය කරන්නේ කොහොමද ඒ ව්‍යාපාරයේ විසුරුව හැරීම ඒ වගේම ආරම්භීම වගේ කාරණාවන් පිළිබඳව ඒ වගේම මේකේ ඉන්න සමාජික සංඛ්‍යාව කොපමණද නේද ඒ ව්‍යාපාරයේ ගිණුම් තැබීම ඒ වගේම විගණන කටයුතු වගේ දේවල් අවශ්‍යතාවය කොයි වගේද යනාදී කාරණාවන් පිළිබඳව පරීක්ෂකවරයාට පැහැදිලි කරන්න ඕන ලක්ෂණ කිව්වහම හවුල් ව්‍යාපාරයක තියෙන මූලික ලක්ෂණ. හරි. ලියාපදිංචිය මේවට අනිවාර්ය නෑ පුතේ. මේවට ලියාපදිංචි අනිවාර්ය නෑ. සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් පවත්වාගෙන යන්නේ නැත්තම් විතරයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනතයටදී ලියාපදිංචි කරන්න ඕන. අනිත් එක තමයි මේවට නීතිමය පුද්ගලභාවයක් නෑ. සියලුම නීතිමය කටයුතු කරන්න හවුල්කරුවන්ගේ පුද්ගලික නමින්. ඒ වගේම එක හවුල්කාරයෙක් හරි මැරුණොත් එහෙම හවුල් ව්‍යාපාර විසුරුව හරිනවා. එක්කෙනෙක් බුන්නත් වුණොත් හවුල් ව්‍යාපාර විසුරුව හරිනවා. එක්කෙනෙක් උම්මන්ත වුණොත් එක්කෙනෙක්ට පිස්සු හැදුනොත් අනිත් අයටත් පිස්සු හැදෙයි. ඇයි ව්‍යාපාරේ විසුරුව හරින වෙන හින්දා මේ පැවැත්ම අඛණ්ඩ නෑ පුතේ. එහෙම තමයි නීතිය තියෙන. අඛණ්ඩ නැත. වක්කීම සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක අසීමිතයි. කළමනාකරණය කරන්නේ කවුද? හවුල්කරුවන් විසින් තමයි කළමනාකරණය කරන්නේ. විසුරුව හැරීම එක්කෝ සියලු දෙනාගේ කැමැත්තෙන් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ස්වේච්ඡාවේ විසුරුව හැරීම කියලා. එක්කෙනෙක් හරි අකමැති නම් අධිකරණ නියෝගයක් මගින් විසුරුව හැරීම කරන්න පුළුවන්. අධිකරණ නියෝගයක් මගින් විසුරුව හැරීම කරන්න පුළුවන්. සමාජික සංඛ්‍යාව අවම 2යි උපරිමේ 20යි. ගිණුම් තැබීම විගණනය අනිවාර්ය නෑ. ඒ කියන්නේ accounts check කරලා බලලා ස්වාධීන පාර්ශ්වයක් මේ accounts හරි කියලා වාර්තා කිරීමක අනිවාර්ය නෑ. මෙන්න මේ ලක්ෂණ ටික පුතා හවුල් ව්‍යාපාරයක තියෙන මූලිකම ලක්ෂණ. ඕනෑම ව්‍යාපාරයක මූලික ලක්ෂණ කිව්වොත් ලියාපදිංචියේ නීතිමය පුද්ගලභාවය, පැවැත්ම, වක්කීම, කළමනාකරණය, විසුරුව හැරීම, සමාජික සංඛ්‍යාව, ගිණුම් තැබීම ඒවා අත්‍යවශ්‍යම කියන්න ඕන කාරණා. හරි එහෙනම් පුතාලා මේ ටික highlight කරගන්න. ඔය ටික ඔක්කොම highlight කරගන්න. හරි එහෙනම් අපි හවුල් ව්‍යාපාර වලට අදාළ ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු
හවුල් ආඥාපනති 24 වෙනි වගන්තිය පිළිබඳව සහ හවුල් ඔප්පුව පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. right. අපි වීඩියෝ දෙකක් පාවිච්චි කරනවා පුතා හවුල් ව්‍යාපාර පිළිබඳව පාඩම් ගන්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ආයිබෝවන්.